ඔබ දැන් සවන් දෙන්න සූදානම් වෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉතිහාසය වැඩසටහනට. ඔබට මෙම වැඩසටහන ඉදිරිපත් කරන්නේ කොළඹ මහානාම විද්‍යාලයේ ඉතිහාසය විෂය භාර ආචාර්ය නිරෝෂ් පෙරේරා මහතා. අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අදත් අපි ශ්‍රී ලංකා ජාතික ගුවන්විදුලි අධ්‍යාපන සේවය ඔබ වෙත ගෙනෙන අපස සාමාන්‍ය පෙළ ඉතිහාසයේ වැඩසටහන සමග එකතු වෙන්නේ. ඉතින් ජාතියේ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාම සාර්ථකව මැනවින් ලියා ගැනීමේ අරමුණින් උදව්වක් වශයෙන් ඔබට උපකාරයක් වශයෙන් තමයි ජාතික ගුවන්විදුලිය මෙම වැඩසටහන අධ්‍යාපන සේවය මගින් ඉදිරිපත් කරන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි ගිය පාඩමෙන් සාකච්ඡා කරා සාහිත්‍ය මූලාශ්‍රය සම්බන්ධව. එතකොට සාහිත්‍ය මූලාශ්‍රය සම්බන්ධව අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍රයත් විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයත් සම්බන්ධව සාකච්ඡා කරා. ඒතර අද අපිට මුලින්ම පාඩම ආරම්භ කරන්න තියෙන්නේ මේ සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන ප්‍රයෝජන මොනවද කියන එක සම්බන්ධව කතා කරන්න. සරලව කිව්වොත් අද මාතෘකාව වෙන්නේ පළවෙනි මාතෘකාව සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන. ඒතර අපි ඉතිහාසයේ ගොඩනගා ගැනීමේදී ශ්‍රී ලංකාව සම්බන්ධව තොරතුරු ලබනකොට අපි සාහිත්‍ය මූලාශ්‍රය මගින් අපිට ඇතිවන ප්‍රයෝජන මොනවද කියන එක. ඉතාම වැදගත්ම කාරණාව තමයි සාහිත්‍ය මූලාශ්‍රයක තියෙන තොරතුරු ඓතිහාසිකව තිබෙන්නා වූ කාල අනුපිළිවෙල අපිට ඉතාම හොඳින් සාර්ථකව සකස් කරගන්න පුළුවන් ආදරණීය දුවේ පුතේ සාහිත්‍ය මූලාශ්‍රය මගින්. දැන් උදාහරණයක් ඇටියට රුවන්වැලි මහා සෑය සම්බන්ධවත් එදා මම උදාහරණයක් ගත්තා. අපි රුවන්වැලි මහා සෑය ගත්තා, ජේතවනය ගත්තා, තබේගිරිය ගත්තා, එහෙම නැත්නම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රෝපණය සම්බන්ධ තොරතුරු ගත්තත් මහා වංශයේ තොරතුරු සඳහන් වෙනවා. ආදරණීය දුවේ පුතේ, අපිට ජීවමානව මේ ස්ථාන අද දකින්නට පුළුවන්. එතකොට පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් හරියටම තහවුරු කරගන්න පුළුවන් මේ සාහිත්‍ය මූලාශ්‍රයේ තිබෙන තොරතුරු ඇත්තක්ද කියන එක. ඒ නිසා මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රව සම්බන්ධව තියෙන තොරතුරු තහවුරු කර ගැනීම සඳහා වඩාත් හොඳින් සාහිත්‍ය මූලාශ්‍රය අතිශය වැදගත් වෙනවා. ඒකයි වැදගත්ම දේ. කාල අනුපිළිවෙල සකස් කරන්න පුළුවන් කිව්වේ ඒකයි. ඊකට ආදරණීය දුවේ පුතේ, අපේ රටේ අපි දන්නවා කාලයෙන් කාලයට විවිධ භාෂා වල වෙනස්කම් සිදු වෙනවා. අපේ රටේ වර්තමානයේ ගත්තත් පළාතින් පළාතට භාෂා වෙනස්, ප්‍රාදේශීය උපභාෂා වශයෙන් භාෂාව ගොඩනැගී තිබෙනවා. අපි ගත්තොත් මේ මහනුවර ප්‍රදේශයේ භාෂාව එක විදියක්, යම් යම් වෙනස්කම් තිබෙනවා. ඊට පස්සේ දකුණු පළාතේ ගත්තොත් සමහරවිට ආමන්ත්‍රණය ඊට වඩා යම් වෙනස් විදියක් තිබෙනවා. නැගෙනහිර පළාතේ ඊට වඩා වෙනස් විදියක්, කොළඹ තවත් විදියක්. සාධාරණීය දුවේ මේ භාෂාව සමානයි තමයි. නමුත් යම් යම් තැන්වල ප්‍රාදේශීය උපභාෂාවලට වශයෙන් ඒවා අනන්‍යතාවය සහිතව ගොඩනගා ගන්න තිබෙනවා. සමේ අපේ භාෂාවේ ප්‍රගමණය සම්බන්ධව භාෂාව මොන ආකාරයෙන්ද ඒ අවධියට වර්ධනය වුනේ කියලා අපිට ඉතිහාසයේ සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. මොකද සාහිත්‍ය මූලාශ්‍රවල තොරතුරු අනුව. ඊගොඩේ අපේ රටේ අක්ෂරවල විකාශනය. අපි දන්නවා අපේ රටේ මුල්ම කාලේ බ්‍රාහ්මීය අක්ෂර තමයි භාවිතා වී තිබෙන්නේ. ශිලා ලේඛන එහෙම ලියවීමේදී. නමුත් දැන් පසු කාලින සිංහල අක්ෂර නිර්මාණය වෙනවා. මේ අපේ සිංහල අක්ෂර කාලෙන් කාලට දියුණු වෙනවා. කාලෙන් කාලට වෙනස් වෙනවා. ආදරණීය දුවේ පුතේ, මේ අක්ෂරවල විකාශනය මොන විදිහටද මේ වෙනස්කම් සිදු වෙන්නේ කියලා අපිට හරියටම හඳුනා ගන්නට පුළුවන්. ඊගොල්ලෝ මේ සාහිත්‍ය මූලාශ්‍රවල වැදගත්ම තොරතුරුක් වශයෙන් අපිට හරි වැදගත්. අපිට රටක වැදගත්ම කාරණාවක් රට එක්සේසත් කිරීම. එතකොට රට එක්සේසත් කිරීමේ සිට රටේ ඇතිවෙච්ච දේශපාලන සංසිද්ධීන්, ඒ වගේම තමයි රටට ආක්‍රමණ එල්ල වුණොත් මොන ආක්‍රමණයකද ආවේ, රට විනාශ වුණේ කොයි කාලේද, ආර්ථිකය පිරුණේ කොයි කාලේද, මේ වගේ තොරතුරු රටක දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු රැසක් අපිට හොයා ගන්නට පුළුවන්, ගවේෂණය කරන්නට පුළුවන් සාහිත්‍ය මූලාශ්‍රය මගින්. එයත් ඉතාම වැදගත් ප්‍රයෝජනයක්. ඒක තමයි ආදරණීය දුවේ පුතේ, ලෝකේ ඕනෑම රටක් තමන්ට වැඩියෙන් තියෙන සම්පත් අලෙවි කළා තමන්ට ලාභ ලබා ගැනීම සඳහා, ඒ වගේම තමන්ට නොමැති සම්පත් ලබා ගැනීම සඳහා වෙනත් රටවල් එක ගනුදෙනු කරනවා. අපි මේකට කියනවා වෙළඳාම කියලා. ඈත අතීතයේ සිට අපේ රට කුමන රටවල් සමගද වෙළඳාම් කරේ කියලා තොරතුරු අපේ සාහිත්‍ය මූලාශ්‍රයේ වල තොරතුරු සඳහන් වෙනවා. සාහිත්‍ය මූලාශ්‍රය මගින් අපි ඈත අතීතයේ සිට මිත්‍ර සමගතා, වෙළඳ සමගතා පවත්වපු රටවල් කුමන රාජ්‍යන්ත කියන එක පිළිබඳව තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඊගාවට ආදරණීය දුවේ පුතේ, රටක සාහිත්‍ය මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු ගවේෂණයේදී අපිට තවත් වැදගත් වෙන කාරණාවක් තමයි ඉතිහාසයේ පුරා අපේ රටේ සාහිත්‍ය දියුණු කිරීමේ අරමුණ තිබ්බ අධ්‍යාපන මධ්‍යස්ථාන මොනවාද? ඒවා සම්බන්ධව වැදගත්ව කටයුතු කරපු ආචාර්යවරු, භික්ෂුන් වහන්සේලා කවුරුද යන පිළිබඳව තොරතුරු අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ, සාහිත්‍ය මූලාශ්‍රය මගින් රටට, ජාතියට සැබෑ ලෙස ආදරය කරපු දේශප්‍රේමී නායකයෝ කවුද? ඒ වගේම තමයි ජාති භ්‍රෂ්ට වෙච්ච, සමහරවිට දේශද්‍රෝහී වෙච්ච, එහෙම නැත්නම් අසාර්ථක වෙච්ච පාලකයෝ කවුද කියලාත් අපිට සාහිත්‍ය මූලාශ්‍රය මගින් මනාව පැහැදිලි කරගන්නට පුළුවන්.
සාදරණීය දුවේ පුතේ අතිශය වැදගත් සාහිත්‍ය මූලාශ්‍රය. මේ සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රයෝජන කීපයක් තමයි සාකච්ඡා කරේ. සමා වැඩි වෙලාවක් ගන්න නැතුව අපේ මේ පාඩමේ දෙවෙනි කොටස අවතීර්ණ වෙනවා. අපි දන්නවා ඓතිහාසික මූලාශ්‍රය යටතේ අපි පළවෙනි කතා කරේ සාහිත්‍ය මූලාශ්‍රය. අපි දෙවෙනියට අද කතා කරනවා ආදරණීය දුවේ පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සම්බන්ධව. අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සම්බන්ධව ඉදිරිපත් කරොත් නිර්වචනයක් අපිට මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිවැරදිව ගොඩනගා ගැනීම සඳහා සාධක වශයෙන් භාවිතා කළ හැකි සාහිත්‍ය මූලාශ්‍රය හැර අන් සියලු දේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය නම් වේ. සාහිත්‍ය මූලාශ්‍රය හැර අන් ඕනෑම දෙයක් අපේ රටේ ඉතිහාසය ගොඩනගා ගැනීම සඳහා වැදගත් වන අපිට සලකන්නට පුළුවන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා. මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ගත්තොත් අපිට කොටස් කීපයකට බෙදා ගන්නට පුළුවන් හැදෑරීමේ පහසුව සඳහා. මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය එකක් තමයි ආදරණීය දුවිද අපිට බෙදන්න පුළුවන් පළවෙනි එක කාසි. දෙවෙනි එක තමයි අභිලේඛන. තුන්වෙනි එක තමයි නටබුන්. හතරවෙනි එක තමයි ආදරණීය දුවේ පුතේ චිත්‍ර මූර්තිය පුරාවස්තු. එනිසා මම කොටස් හතරකට බෙදුවා කාසි, අභිලේඛන, නටබුන් සහ චිත්‍ර මූර්ති පුරාවස්තු වශයෙන්. ආදරණීය දුවේ පුතේ අපිට මේ කොටස් හතර යටතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සාකච්ඡා කරන්න පුළුවන්. මම මුලින්ම සඳහන් කරනවා අපේ රටේ කාසි සම්බන්ධව. ආදරණීය දුවේ පුතේ මේ ඉතිහාසය ගොඩනගා ගැනීමේදී කාසි වැදගත් වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. කාසි කියලා කියන්නේ මොකක්ද? රටවල් දෙකක් අතර ගනුදෙනු කිරීමේදී හෝ රටක් අභ්‍යන්තරයේ ගනුදෙනු කිරීමේදී හෝමාරු මාධ්‍යයක් වශයෙන් වෙළඳාමෙදි පාවිච්චි වෙච්ච දෙයක් කාසි කියලා කියන්නේ. ඒතර කාසි මගින් අපිට තොරතුරු රසක් අනාවරණය කරගන්න පුළුවන්. අපි කාසි වලට කියනවා කාසි පිළිද හදාරන විද්‍යාවට කියනවා නානක මූලාශ්‍රය නැත්නම් නානක විද්‍යාව කියලා. මොකද මේ කාසි මගින් තොරතුරු ගොඩක් ලබා ගන්නට පුළුවන් නිසා. ආදරණීය දුවේ පුතේ මේ කාසි ගත්තොත් අපිට අපේ රටේ කැණීම් වලදී හම්බ වෙනවා කාසි දෙවර්ගයක්. මේ කාසි දෙවර්ග එකක් තමයි දේශීය කාසි, අනිත් එක තමයි විදේශීය කාසි. දැන් අපේ රටේ හමු වන පැරණිතම දේශීය කාසිය වශයෙන් නැත්නම් අපේ රටේ පාවිච්චි වෙච්ච කාසිය වශයෙන් අපිට ගන්න පුළුවන් මේ කහපණ කියන කාසිය. අපි මේක දේශීයව තමයි පාවිච්චි උනේ. හැබැයි මේක ඉන්දියාවේ මධ්‍ය ඉන්දියාවෙන් උතුරු ඉන්දියාවෙන් ගෙන්නපු කාසියක් වශයෙන් තමයි තොරතුරු සඳහන් වෙන්නේ පුරාවිද්‍යාඥයන්ට අනුව. අදනේ දුවපිතේ ඊට අමතරව මේ කහපණ කියන කාසි පුරාණ කාසි හෝ එහෙම නැත්නම් දරණ කාසි කියලා හඳුන්වනවා මේ කාසිය. ඒ වගේම තමයි මේ කාලෙදිම තිබිලා තියෙනවා තවත් ඇතහා ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි, අක කියලා තියෙනවා තව රන් කාසි විශේෂයෙන් මෙවැනි කාසි වර්ග කීපයක් පාවිච්චි කරලා තියෙනවා. ඒවත ආදරණීය දුවේ පුතේ අපි මේ කතා කරේ අනුරාධපුර අවධිය සම්බන්ධ කාසි පිළිබඳව. ඊට පොළොන්නරුව අවධිය ගත්තොත් පොළොන්නරුව අවධිය ඊටම වැදගත් කාසි හම්බ වෙනවා. රන් කාසි පොළොන්නරුවේ තිබෙනවා. මේ පොළොන්නරුව තම මස්ස අතිශය වැදගත්. ඒ වගේ තමයි දඹදෙණිය අවධියේ දඹදෙණියේ තඹ මස්ස සම්බන්ධව තොරතුරු සඳහන් වෙනවා. ඉතින් අපේ රටේ රන් කාසි, රිදී, තඹ, ලෝකඩ වැනි කාසි වර්ග රැසක් පාවිච්චි වී තිබෙනවා. ඉතින් මේ දේශීය පාවිච්චි වෙච්ච කාසි එමෙන්ම තමයි ආදරණීය දුවේ පුතේ එවැනි කාසි වර්ග විදේශීයවත් පාවිච්චි වෙලා තිබෙනවා. අපි දන්නවා අපේ රටේ මේ මුල්ම කාලේ කාසි ඉන්දියාවෙන් ගෙන්න ගත්තත් පසු කාලීනව අපේ රටේ කාසි අපිම නිෂ්පාදනය කරගෙන තිබෙනවා. එම කාසි නිර්මාණය කරන්න භාවිතා කළ අච්චු කාසි මේ හරිගස්ස ගන්න සකස් කරපු අච්චු කැණීම් වලදී හම්බ වෙලා තිබෙනවා. ඊගාට අපි මේ කතා කරන්නේ විදේශීය කාසි සම්බන්ධව. අපි දන්නවා අපේ රට ඈත අතීතයේ සිට විදේශීය රටවල් එක්ක වෙළඳ ගනුදෙනු පැවැත්තුවා. අපි රටවල් නාමාවලියක් වශයෙන් ගත්තොත් අපි දන්නවා අපේ පැරණිතම ඥාතිය ඇත්තටම ඉන්දියාව. අපේ පැරණිතම මිත්‍රයා තමයි චීනය. ඊට අමතරව අපි අරාබිය ඊළඟට එතනින් එහාට අරාබිකරයෙන් එහා පැත්තට යුරෝපාකරයට ගියොත් රෝමය, ග්‍රීසිය වගේ ප්‍රදේශ. ඉන්පසු අප්‍රිකාවේ තිබෙනා වූ ඇලෙක්සැන්ඩ්‍රියාව තිබූ රාජ්‍ය, ඊගාවට මේ ඊජිප්තුව, ඊළඟට සෝමාලියාව, ඉතියෝපියාව වගේ රාජ්‍යන්ට අපිත් එක්ක ගනුදෙනු කරලා තිබෙනවා. අනිත් පැත්තෙන් බැලුවොත් අපි ගිනිකොණ දිග ආසියාව පැත්තට ගිහිල්ලා ජාවා සුමාත්‍රා ප්‍රදේශ, ඊට පස්සේ මලයානු වර්ධද්වීපය, ඊළඟට අපි සාකච්ඡා කරොත් එහෙම බුරුම රට, එහෙම නැත්නම් අපි කියනවා මියන්මාර් කියලා බුරු හමුදාන්ඩු නම වෙනස් කරාට පස්සේ ඉතින් එවැනි රටවල් සහ විශේෂයෙන්ම පසු කාලීනව අපි වෙළඳ ගනුදෙනු පවත්වලා තියෙනවා සියම් රාජ්‍යයවත් තායිලන්තය සමගත්. සාධාරණීය දුවේ පුතේ ඊටමත් ඈත අතීතයේදී ලෝකයේ රටවල් ගණනාවක් සමග අපි සම්බන්ධතා පවත්වලා තිබෙනවා. දැන් මේ විදේශීය කාසි ගොඩාක් හම්බෙලා තිබෙන ආදරණීය දුවේ පුතේ පැරණි තොටුපළවල් ආශ්‍රිතව. මොකද ඒවට අපි කියව පටුන් ගම් කියලා ගංගා මුහුදට වැටෙන ස්ථාන ආශ්‍රිතව තිබ්බ වෙළඳ වරායන්. එතන මේ තැන් වල තමයි වෙළඳ කටයුතු සිද්ධ වෙලා තිබෙන්නේ. කැණීම් වලින් ගොඩාක් කාසි හම්බ වෙලා තියෙන මේ විරලාසන්න කලාපවල විදේශීය කාසි. දැන් අපේ රටේ වැඩියෙන් හම්බ වෙච්ච කාසි වර්ගයේ විදේශීය කාසි වර්ගය තමයි අතන රෝම කාසි.
කාසි රාශියක් අපේ රටේ කැණීම් වලින් හොයාගන්න තිබෙනවා මේ මහා තිත්ත වරාය වගේ තැන් වලින්. ඉතින් ආදරණීය දුවේ පුතේ, එතකොට රටක ඉතිහාසය දැරීමේදී කාසි වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද? පළවෙනි එක තමයි ආදරණීය දුවේ පුතේ, අපේ රටේ අපි පරණ තිබ්බ ලෝහ සම්බන්ධ තාක්ෂණයේ බොදු දෙය කුමක්ද කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ අතීතයේ පාවිච්චි කරන ලෝහ වර්ග මොනවාද? ඊගොඩ අපි අතීතයේ ගනුදෙනු කරපු රටවල් මොනවාද? ඊගාවට ආදරණීය දුවේ පුතේ, අපේ මේ ලෝහ සම්බන්ධව තිබ්බ තාක්ෂණයත් ලෝහ සම්බන්ධව තිබිච්ච කලා නිර්මාණ හැකියාවත් කුමක්ද කියන එක. මේ වගේ සාධක රසක් අපිට ලෝහ වලින් ලබා ගන්න පුළුවන්. ඒකට අතිශය වැදගත් වෙනවා කාල නිර්ණය කිරීමේදී කාසි ඒ අවදි වලට අදාළ කාසි අනුව තොරතුරු හොයා ගන්නට පුළුවන්. ඊළඟට ආදරණීය දුවේ පුතේ, වඩාත්ම වැදගත් සාධකය තමයි විවිධ රජවරුන්ගේ අවධවලදී අපේ රටේ ආර්ථිකයේ හැසිරුණේ කෙබඳු ආකාරද? නැත්නම් ආර්ථිකයේ දියුණුවලා තිබුණාද? ආර්ථිකයේ ඉරලා තිබුණාද? නැත්නම් ආර්ථිකයේ දියුණුවටපත් වෙච්ච අවධියද? නැත්නම් ආර්ථිකයේ පිරිහෙච්ච අවධියද කියලා හොයා ගන්නට පුළුවන්. මොකද වැඩිපුරම රන් රිදී වගේ කාසි හම්බෙලා තිබෙන්නේ ආදරණීය දුවේ පුතේ ආර්ථිකයේ හොඳ කාලවලදී. ආර්ථිකයේ දුර්වල කාලවලදී ගොඩක් වෙලාවට ලෝකඩ කාසි වගේ කාසි වර්ග තමයි හම්බෙලා තිබෙන්නේ. නිසා දැන් අපේ රටේ ගත්තොත් දැන් පස්වන මිහිඳු රජුගේ කාලේ ආර්ථිකයේ දුර්වල කාලයක් ලෝකඩ කාසි වගේ ඒවා තමයි වැඩිපුරම අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අපේ රටේ මහසෙන් රාජ්‍ය අවධිය වගේ මහා පරාක්‍රම බාහුව අවධිය වගේ අවධි ගත්තොත් පළවන විජය බාහුව අවධිය දුටුගැමුණු රජුරුවන්ගේ අවධිය වගේ ගත්තොත් දියුණු අවධි වසභ රජුගේ අවධි විශේෂයෙන් මේ අවධිවලදී හම්බෙලා තිබෙන කාසි ගොඩක් රන් කාසි කියන ආර්ථිකයේ ස්වර්ණමය අවධි. ඉතින් ඒ නිසා ඒ රජවරුන්ගේ රාජ්‍ය කාලවලදී ආර්ථිකයේ පැවතුනේ කුමන ආකාරයෙන්ද කියන එක කාසි වලින් හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මා කාසි වලින් පසු ආදරණීය දුවේ පුතේ යනවා අභිලේඛන සම්බන්ධව කතා කරන්න. මේ අභිලේඛන කියන්නේ මොනවද? අභිලේඛන කියලා කියන්නේ පුතේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ නිවැරදිව ගොඩනගා ගැනීම සඳහා සාධක වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් පැරණි පොතපත හැරෙන්නට වෙනත් ඕනෑකම තැනක ලියවී ඇති ලේඛන. ඒතර අපේ රටේ පොතපතේ සහ ලේඛනවල හැරෙන්නට කොහෙද අක්ෂර ලියවී තිබෙන්නේ කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඉතින් අපේ රටේ ගත්තොත් රන් තහඩු වල පැරණි මූලාශ්‍ර සම්බන්ධ තොරතුරු සඳහන් වෙනවා. තඹ තහඩු වගේ දේවල්. ඊගොඩ ආදරණීය දුවේ පුතේ, අපි දන්නවා බිත්ති. දැන් බිත්ති වලත් තොරතුරු සඳහන් වෙන උදාහරණයක් සීගිරිය. ඒ නිසා කියන්නේ ඓතිහාසික වැදගත් වෙන දේවල්. එතකොට අපේ රටේ බිත්ති ගත්තොත් සීගිරිය අතිශය ඉතාමත්ම සාහිත්‍ය මූලාශ්‍රය නොවුනත් අපේ රටේ ඉතිහාසය පිළිබඳව කවි පිළිබඳව තොරතුරු හොයාගන්න පුළුවන් අතිශය වැදගත් ස්ථානයක් බවට සීගිරි කැටපත් පවරපත් වී තිබෙනවා. ඒ විත්තියක් වශයෙන් වැදගත්. ඊගාවට අපේ රටේ පැරණියෙන් තිබිච්ච දේවමය දැන් උදාහරණයක් හැටියට ඇම්බැක්කේ දේවාලය. ඊගාවට ආදරණීය දුවේ පුතේ මැටි පුවරු හෝ මැටි භාජන වගේ දේවල් අක්ෂර ලියවී තිබෙනවා. ඒ නිසා රන් තහඩු, තඹ තහඩු, ඒ වගේම තමයි මැටි භාජන හෝ මැටි පුවරු, ඊගාවට බිත්ති වගේ දේවල්. ඊට පස්සේ මෙතන අපිට අතිශය වැදගත්ම වෙන දේ තමයි ශිලා ලේඛන. ඒවත් කළුගල්ල කොටපු ලිපි. දැන් වැදගත්ම වෙන්නේ මං කියේ ශිලා ලේඛන. මොකද අපේ රටේ ඒ තරම් මම හිතන්නේ ලෝකේ වැඩිපුරම ශිලා ලේඛන තියෙන රට අපේ රට. ශිලා ලේඛන බ්‍රාහ්මීය අක්ෂර වලින් අනුරාධපුර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී ආරම්භ වෙනවා. නමුත් අදත් දැන් කැණීම් සිදු වෙනවා. එහාට යක්ෂ ගෝත්‍රිකයන්ගේ අක්ෂර මාලාවක් අපේ රටේ තිබුණාද කියලා තොරතුරු හොයාගෙන යනවා. තාම ඒවා ගවේෂණය වෙලා නැහැ හරියට. කොහොම නමුත් අපේ රටේ දැන්ට හම්බුලා තියෙන තොරතුරු තමයි දේවානම්පියතිස්ස රාජ්‍ය අවධියේදී මුලින්ම ශිලා ලේඛන හෙවත් සෙල්ලිපි කෙටුවේ කියන එක. ඉතින් අපේ රටේ ශිලා ලේඛන වර්ග මූලික වශයෙන් ගත්තොත් අපිට කොටස් කීපයකට බෙදා ගන්නට පුළුවන් හඳුනා ගැනීමේ පහසුව සඳහා. පළවෙනි එක තමයි ආදරණීය දුවේ පුතේ ලෙන් ලිපි. ලෙන් ලිපි කියලා කියන්නේ කළුගල් ලෙන් වල ආශ්‍රිතව ඊට උඩින් කටාරමට ඉහළින් කොටලා තියෙන ලිපි. දෙවෙනි වර්ගය තමයි ගිරි ලිපි. දැන් ගිරි ලිපි ගත්තොත් කළුගල් කඳු වල කොටපු ලිපි. ඊගාට ගත්තොත් එම ටැම් ලිපි. කළුගල් ස්තම්භ වල එහෙම නැත්නම් කළුගල් අපි කණු වල ලියලා තියෙන ලිපි වලට කියනවා ටැම් ලිපි කියලා. ඊගාට පුවරු ලිපි. මේ පුවරු ලිපි කියලා කියන්නේ කළුගල් ලෑලි වල කොටලා තියෙන ලිපි. ඊගාට ආසන ලිපි. මේ මල් ආසන වගේ ලොකු පරිමාණයක් සකස් කරපු ආසන වල එක පැත්තකින් බැලුවාට පස්සේ මේ පුවරු ලිපි වර්ගයක්ම තමයි. නමුත් මේක ඇත්තටම ඊට වඩා විශාල පරිමාණයක් අපි ආසන ලිපි කියලා කියනවා. දැන් මම මේවට උදාහරණ කීපයක් කියාගෙන යන්නම් ලෙන් ලිපි වලට. අපි දන්නා මුල්ම අවධියේ ලියවෙන්නේ ලෙන් ලිපි. දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය අවධියේ මේ මුල්ම අවධියේ බ්‍රාහ්මීය අක්ෂරයෙන් පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ශිලා ලේඛන ලියලා තියෙන වැඩිපුර තොරතුරු නැහැ. මේ ශිලා ලේඛන ගැන එකක් සඳහන් කරන්න අපි සෙල්ලිපි වල අද තියෙන අකුරු නෙමෙයි දකින්න හම්බ වෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර. අපේ රටේ අති දැවැන්ත විශිෂ්ට පුරාවිද්‍යාඥයෙක් ජාතියේ පිනට පහළන සෙන්රත් පරණවිතාන ශූරීන්. එතුමා තමයි මේ ශිලා ලේඛන මොනවද කියලා කියවන්න හොයාගත්තේ. ඇත්තටම අපේ රටේ සෙන්රත් පරණවිතාන ශූරීන් ඉතිහාසයේ සම්බන්ධව නිවැරදිව තොරතුරු හදාරාීම සඳහා මේ බ්‍රාහ්මීය අක්ෂර ටික හරියට තෝරගත්තේ නැත්නම් කියවන්න හොයාගත්තේ නැත්නම් ආදරණීය දුවිපිට ඇත්තටම ඉන්දියානු ඉතිහාසයක් නැහැ. මොකද හේතුව ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යය කියලා ඒගොල්ලෝ හිතාටියේ දැවැන්ත හින්දු අධිරාජ්‍යයක් වශයෙන්.
නමුත් අශෝක අධිරාජ්‍යයාගේ අවධිය තමයි බුද්ධ ධර්ම ලංකාවට එන්නේ. අපේ පරණවිතාන ශූරීන් ශිලාලේඛන කියුවට පස්සේ අශෝක රජතුමාගේ ශිලාලේඛන ටිකත් එහෙ කියවන්න පුළුවන් වෙන සමකාලීන අකුරු නිසා. එතකොට තමයි පැහැදිලි වෙන්නේ අශෝක කියලා කියන්නේ දැවැන්ත බෞද්ධ රාජ්‍යයක් බව, අධිරාජ්‍යයක් බව. ඒසයි වැදගත් වෙන ඉන්දියානු ඉතිහාසය ගොඩනැගෙමිදී ඒගොල්ලන්ගේ ඉතිහාසයේ ලොකු කර්ණමක් ගහනවා අපේ පරණවිතාන ශූරීන් නිසා. ඊකට ආදරණීය දුවේපුතේ මේ පරණවිතාන ශූරීන් මේ ශිලාලේඛන හොයා ගැනීම නිසා තොරතුරු රැසක් අනාවරණය වෙන. දැන් මුල්ම කාලේ ලෙන් ලිපි වල කටාරමට ඉහළින් අපි දන්නවා කටාරම කියලා කියන්නේ දැන් ලෙනක් තිබ්බට පස්සේ උඩ වැස්සට පස්සේ වැස්සට වතුර ලෙන ඇතුළටම ගලාගෙන එන්න පුළුවන් බිත්තිය දිගේ රෝටල. මේක වළක්වන්න කාණුවක් වගේ එකක් කොටනවා මේ මග හරිය. මේ කාණුවෙන් කෙටුවට පස්සේ වතුර ටික නිකන් අහකට වැටෙනවා. ඊට පස්සේ පොඩි වහල කෑල්ලක් හරි ගස්සලා මේ වහලේ ඔස්සේ වතුර එළියට ගන්න සකස් කරනවා. ඒතකොට ගුහාව ඇතුළට වතුර එන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාට භාවනා යෝගී වැඩ ඉඳීම සඳහා තමයි මේ ගල් ගුහා සකස් කරේ. නැත්නම් උන්වහන්සේලාගේ සැප පහසු පිණිස වැඩ ඉන්න. ඒතර ආදරණීය දුවේ පුතේ මේ කටාරම් ඉහළින් ගැන මුලින්ම සඳහන් වෙන ඉතාලම කෙටි අගත අනගත චතුදිස්ස සකසතිනේ. ඒ කියන්නේ මේකේ අදහස තමයි ආවා වූ නොආවා වූ සතර දිබ්බාගෙන් වැඩම කරන්නා වූ ආර්ය මහා සංඝරත්නයට පූජා කරන ලදී කියලා. එතකොට මේ ආර්ය මහා සංඝරත්නයට සාංගිකව කරලා පූජා කරලා තියෙන මේ ලෙන් සෙල්ලමක් නෙමෙයි. සාංගික කරලා පූජා කරාට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අවදියේ සිට අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවදිය දක්වා තුන් කල්හි පහළ වෙච්ච ආර්ය මහා සංඝරත්නයට අයිති. ඉතින් මේවා අපිට පෞද්ගලිකව පරිභෝජනය කරන්න බෑ. අද නම් එක එක අය එක එක කාරණා සඳහා යොදා ගන්නවා. ඉතින් අපි අපේ ආගමික ඉතිහාසය පිළිබඳව අවධානය යොමු යොමු කළ යුතුයි. මේ මිහින්තලය සිතුල්පව වගේ ස්ථානවල ආදරණීය දුවේ පුතේ ලෙන් ලිපි දෙන අපි දන්නවා දේවානම් පීත්‍ස රජුරු මහාවංශ සඳහන් වෙන ලෙන් විහාර 68ක් කෙරුවේ කියලා. ඒ වගේ ආදරණීය දුවේ පුතේ දෙවෙනි වර්ගය තමයි අපි කතා කරපු ගිරිලිපි කළුගල් කාදු නැත්තම් පරවල තුරුකොළු ලිපි මිහින්තලය ඔබ නගිනකොට දෙපැත්ත බලාගෙන යන්න එවැනි ලිපි රැසක් අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි සිතුල්පවෙත් මෙවැනි පර්වත ලිපි අපිට දකින්නට පුළුවන්. ආදරණීය දුවේ පුතේ ඊගා ටැම් ලිපි. මේ ටැම් ලිපි කියලා කියන්නේ කළුගල් කණුවක් කොටපු ලිපි. ලංකාවේ ප්‍රසිද්ධම ටැම් ලිපිය තමයි බදුළු ටැම් ලිපිය. අපි දන්නවා හෝපිටිගමුව නැත්තම් බදුල්ලේ සොරබොර වාසන්නේ පිටලා තියෙන ශිලාලේඛනේ මේකේ වෙළඳ පොළක පාලනය සම්බන්ධ තොරතුරු සඳහන් වෙන්නේ. ඊට අමතරව කටුගහගල්ගේ වගේ ස්ථානවල ඒ වගේ තමයි ගොඩපවත වරාය ගොඩවාය වගේ තැන්වල ලිපි සඳහන් වෙනවා. ඊකට ආදරණීය දුවේපුතේ තුන්වෙනි වර්ගයේ පූර්ව කියලා කියන්නේ කළුගල් ලෑලි වල ලියලා තියෙන ලිපි. හැමදාම ශිලාලේඛන කරන්න ඕන සමහර තැන්වල කළුගල් නැහැ නිසා කළුගල් ලෑලි හරි ගස්සලා ඒ වායේ කොටපු ලිපි වලට ගිහුවා පූර්ව ලිපි මිහින්තලා පූර්ව ලිපි මේකට කදිම උදාහරණයක්. එතන ආසන ලිපි. ආසන ලිපි ටිකක් දෙවන්ත පරිමාණයේ ලිපි. අපි දන්නවා ලංකාවේ වැඩිපුරම ශිලාලේඛන කරපු රජුරු නිශ්ශංකමල් රජුරු බව සඳහන් වෙනවා. එතුමා විසින් කරලා තියෙන තමයි ලංකාවේ විශාලම ශිලාලේඛනයක් කරලා තියෙන්නේ. විශාලම ශිලාලේඛනය තමයි ගල්පොත ශිලාලේඛනය පොළොන්නරුවෙන් හම්බෙලා තිබෙන. මේ ගල්පොත ශිලාලේඛනයේ තියෙන ලංකාවේ ගෝවිකුල ඇත්තවුන්ට පමණක් නෙවෙයි කාලිංග වංශික රජ වීමට තියෙන අයිතිය සම්බන්ධව තොරතුරු. ඒතකොට මේක ආසන ලිපිය ගල්පොත ශිලාලේඛනය. ආදරණීය දුවේ පුතේ මේ ශිලාලේඛන වලින් අපිට අපේ ඉතිහාසය සඳහා තොරතුරු රැසක් අනාවරණය කරගන්න පුළුවන්. මොකද සාහිත්‍ය මූලාශ්‍ර වල නැති තොරතුරු රැසක් පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වල සඳහන් වෙනවා. දැන්ටත් නැගෙනහිර පළාතේ ශිලාලේඛන 3000කට වැඩි ප්‍රමාණයක් තියෙන බව සඳහන් වෙනවා. අපි තාම කියව ගන්න බැරි වෙච්ච. අපේ රටේ ඉතිහාසය සම්බන්ධව පැරණි රුණු රාජ්‍ය සම්බන්ධ තොරතුරු රැසක් තාමත් නිරුපද්‍රිතව හොයාගන්න නැතුව තියෙනවා. හොයාගත යුතුයි නුදුරු අනාගතය තුළදීම ඉතිහාසයේ නිවැරදිව ගොඩනගන ජාතිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා. ඒකට ආදරණීය දුවේ පුතේ අපි ඊගා වර්ගයට කතා කරනවා මේ පැරණි නටබුන් සම්බන්ධව. මේ නටබුන් කියන්නේ මොකද්ද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වශයෙන්. නටබුන් කියලා කියන්නේ පැරණි ගොඩනැගිලි වල ශේෂ වූ කොටස්. නැත්නම් පැරණි ඉදිකිරීම් වල ශේෂ වූ කොටස්. අපේ රටේ ගොඩනැගිලි ගත්තාම එවැනි ගොඩනැගිලි පැරණි නටබුන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ආගමික නටබුන් සහ ආගමික නොවන නටබුන් කියලා. ආගමික නටබුන් වශයෙන් ගත්තොත් එම් පැරණි විහාර සංකීර්ණ දාගැබ් චේතියකර බෝධිකර පිළිමිගවල් වගේ දේවල් අපිට උදාහරණ වශයෙන් යොදා ගන්නට පුළුවන්. විහාරවල විවිධ විහාර පහ පරිමාණත් විහාරවලට එකතු වෙච්ච විවිධ අංගක් තියෙනවා. මේවා සියල්ලම ආගමික නටබුන් වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒගාම ආදරණීය දුවේ පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වශයෙන් අපිට ආගම නොවන නටබුන් වැදගත් වෙනවා. මේ ආගම නොවන නටබුන් වශයෙන් රජමාලිගා, පැරණි වැව් පද්ධතිය, පැරණි පාලම්, රෝහල් ආදී දේවල් අපිට හඳුනා ගන්නට පුළුවන්. නිසා අපේ රටේ ඉතිහාසය තුළ නටබුණුත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ලෝකේ වර්ග කිලෝමීටරයකට වැඩිපුරම නටබුණු තියෙන රාජ්‍ය තමයි ශ්‍රී ලංකාව. නැත්නම් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වැඩිපුරම තියෙන රට තමයි අපේ රාජ්‍යය. අපි ඒතරම් පැරණි රාජ්‍යයක්. ආදරණීය දුවේ පුතේ ඊගාවට අපිට වැදගත් වෙන්නේ මේ චිත්‍ර මූර්තිය පුරාවස්තු ඉතිහාසය ගොඩනගා ගැනීම සඳහා. මේ චිත්‍ර මූර්තිය පුරාවස්තු ගත්තොත් අපි පැරණි චිත්‍ර අපිට වැදගත්ම සීගිරි චිත්‍ර. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අනුරාධපුර යුගයට තෑගිය ප්‍රාග් ඓතිහාසික අවධියේ
අපිට තන්ත්‍රිමල්ලේ ප්‍රදේශයේ ගෝනාටුලේනේ එහෙම තියෙනවා පැරණි අවදී ප්‍රාග්ෛතිහාසික ජනයා නිර්මාණය කරපු චිත්‍ර. මම මේ කතා කරන්නේ ඊට මෙහාට ඇවිල්ලා අනුරාධපුර අවදියේ සිට චිත්‍ර. අනුරාධපුර අවදී අපි දන්නවා කලාකාරයක් වශයෙන් සීගිරි සකස් කරනවා පළවන කාශ්‍යප රජතුමා. ඒතකොට එතුමා විසින් චිත්‍ර අඳිනවා සීගිරි අප්සරාවන්ගේ. ඒතකොට මේ සීගිරි චිත්‍ර ගත්තත් වෙනත් ස්ථානවල තිබ්බ තිවංක පිළිමගේ චිත්‍ර ගත්තත් මේ චිත්‍රවල තියෙනවා විවිධ තොරතුරු රසක් අපිට ලබා ගන්න. පැරණි කාන්තාව පාවිච්චි කරලා තියෙන ආභරණ මොනවද? පැරණි ජනයාගේ ඇඳුම් සම්බන්ධව මෝස්තර මොනවද? කුමන වර්ගයේ ඇඳුම් ඇඳලා තියෙන්නේ කියන අපේ ඉතිහාස සම්බන්ධ ශිෂ්ටාචාර සම්බන්ධ තොරතුරු සංස්කෘති සම්බන්ධ තොරතුරු රාශියක් චිත්‍ර වලින් හඳුනා ගන්නට පුළුවන්. ඊගොඩ අපි පැරණි අවදී වර්ණ සකස් කරගෙන තියෙන කොයියා ගන්න. මොකද මෙච්චර අවුරුදු දහස් ගණනක් තියෙන අද මොන තීන්ත જાති ගියත් බෑ අවුවට පිච්චිලා යනවා. නමුත් පැරණි අවදී ස්වභාවික පරිසරයෙන් ලබාගත් දේවල් වලින් දියුල් ලාටු වලින් ඊගාවට 10 පුච්චලා ගත්ත කුඩු අලුහුණු වගේ දේවල් වලින් තමයි මේ චිත්‍ර සඳහා ඊට කුරුගල් වගේ දේවල් යොදලා තමයි මේ චිත්‍ර සඳහා වර්ණ සකස් කරගෙන තිබෙන්නේ. ඉතින් මේ වර්ණ විද්‍යාත්මක ක්‍රමයකට සකස් කරලා තියෙන අවුරුදු 10 ගණනක් මේ විදිහට ආරක්ෂා වෙන්න. ඊකට ආදරණීය දූපතේ මූර්ති. අපි මූර්ති ගත්තොත් විවිධ ආකාරයෙන් තන මූර්ති වෙනවා. කළුගල් වලින් හදපු මූර්ති. ඒ වගේම තමයි ආදරණීය දූපතේ මැටියෙන් වෙන්න පුළුවන් වෙනත් ද්‍රව්‍යයෙන් වෙන්නම හදපු මූර්ති අපේ රටේ දකින්න පුළුවන්. අපි දන්නවා අපේ රටේ මේ මූර්ති වලින් අපේ කලා නිර්මාණ හැකියාව පින තොරතුරු දැක්කන ඒවා වලුත් පැරණි ආභරණ ඇඳුම් පැළඳුම් සම්බන්ධ තොරතුරු ලබා ගන්නට පුළුවන්. අපි කොතරම් කලාත්මක જાතියක්ද කියන සම්බන්ධව තොරතුරුත් ඒ හඳුනා ගන්න පුළුවන්. අපි දන්න වෙනි මූර්තියක උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඊටාම් ප්‍රසිද්ධ ඉසුරු මුනි පෙම්වියුල සාලී අශෝකමාලා කියන දෙදෙනා ඉන්නවයි කියලා සැලකෙන එක අදහසක්. ඊගාවට මේ එතන එහා පැත්තේ රන්මසුවිනේ හිටපු අලුත් ප්‍රේමවන්තින් දෙදෙනෙකු කියලා සඳහන් වෙන සමහර මතයක් අනුව මොකද වැඩි දෙනා පිළිගන්න මතය ශාලී අශෝකමාලා දෙදෙනාගේ මේ තියෙන ප්‍රේමවන්ත බව සහ බැඳීම කියන අදහස මේ සඳහන් වෙන්නේ ඉසුරු මුනි පෙම්වියුලේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඒ මූර්ති සම්බන්ධව ඊගාට පුරාවස්තු. මේ පුරාවස්තු කියලා කියන්නේ මොනවද? පුරාවස්තු කියලා කියන්නේ අපේ පැරණි මුතුන් මිත්තන් විසින් පාවිච්චි කරලා අපිට අද ඉතුරු කරලා දීලා තියෙන දේවල් ඇත්තම සරලව කිව්වොත් එහෙම. ඉතින් පැරණි ජනතාව නිර්මාණය කළා පරිහරණය කළා දැන් ඉතුරුලා තියෙන දේවල් අපිට පුරාවස්තු කියලා කියන්න පුළුවන්. අපි අපේ සමහරලාට පැරණි ගියක් ගත්තොත් පරණ ගියක තියෙන කවිච්චයක්, හෙප්පුවක්, එහෙම නැත්නම් පැරණි ගෘහ භාණ්ඩයක්, පෙට්ටකමක් වගේ දෙයක් ආදරණීය දූපතේ බොහෝ වෙලාවට පුරාවස්තුවක් වශයෙන් අපිට හඳු ගන්නට පුළුවන්. මේවා තුලනුත් අපේ සංස්කෘතික ඉතිහාසය ගැන තොරතුරු සඳහන් කරන්නට පුළුවන්. ඉතින් එහෙමනම් ආදරණීය දූපතේ අපි සාකච්ඡා කරා අද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සම්බන්ධව. ඊකට අපි මේ ඉක්මනින් පාඩම අවසන් කරන්න කලින් මේ පාඩම අවසන් කිරීම සඳහාම අද මේකගේ අවසන් කිරීම සඳහා ඉතිහාසයේ ඉගෙනීමේ වැදගත්කම අපි සාකච්ඡා කරනවා. එකක් තමයි ආදරණීය දුවේ පුතේ ජාතික ශිෂ්ටාචාරය අනන්‍යතාවය නිවැරදිව ගොඩනගා ගැනීම සඳහා අපේ මුතුන් මිත්තන් අද අපේ නිදහසේ ජීවත් වීම සඳහා කරපු කැපකිරීම සම්බන්ධව හැදෑරීම සඳහා නැත්නම් ජාතිකයේ නායකයින්ට කෙලෙගුණ දැක්වීම සඳහා ඉතිහාසයේ විෂය අතිශය වැදගත් හැදෑරීම. ඒකට තමයි ජීවත් වෙන පරිසරය සම්බන්ධව සහ ලෝකයේ පිළිබඳව යථාබෝධය අවබෝධ කර ගැනීම සඳහා ඉතිහාසය අතිශය වැදගත්. ඒක තමයි රටක ජාතික අනන්‍යතාවය. දැන් අපි ගත්තොත් අපේ ඉතිහාසය එකක්, මාලදිවයින් ඉතිහාසය තව එකක්, ඉන්දියානු ඉතිහාසය තව එකක්, පාකිස්තාන ඉතිහාසය තව එකක්, අරාබියක තව එකක්. අපිටම අනන්‍ය ඉතිහාසයක් අපිට තිබෙනවා දෙවැන්ත තාක්ෂණයක් සහිතව. ඒතර අපේ රටේ ජාතික අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා ඉතා වැදගත් මේක. ඊකට ආදරණීය දුවේ පුතේ රටක මේ නායකයෝ අතීතයේ හිටපු පාලකයෝ මොනතරම් ජනතාවට ආදරය කරාද? සියලු වැසියෝ මාගේ දරුවෝ කියලා අශෝක අධිරාජ්‍යය කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච අපේ රටේ සඳහන් කරේ බුදුරජාණන් වහන්සේ පියෙක් තම දරුවන්ට ආදරය කරන්නේ යම්සේද පාලකෙක් මහජනයාට එලෙස ආදරය කළ යුතුයි. අංග පාලකයන් රටේ අයිතිකාරයානෝ తాවකාලික බාරකරුවාය කියලා තමයි දේවානම්පියතිස්ස රජුරවන්ට මිහිඳු මහරහතන් වහන්සේ සඳහන් කරේ. සාදරණීය දුවේ පුතේ අපි මෙවැනි මේ මනුෂ්‍යත්වය සම්බන්ධව ජාතියකට රටකට ජනතාවකට ආදරය කිරීම සම්බන්ධව සමගිය ගොඩනැගීම සම්බන්ධව අතිශය වැදගත්. අපේ ඉතිහාසය ගත්තොත් එimhe අපේ අනුරාධපුර අවදී හින්දු භක්තිකයෝ ඉඳලා තියෙනවා, ජෛන භක්තිකයෝ ඉඳලා තියෙනවා. ඉන්පසු කාලේ විවිධ භක්තිකයෝ අපේ රට යුරෝපා රටවලින් ආවා, කතෝලිකයෝ, ඉස්ලාම් භක්තිකයෝ වගේ අය. ඉතින් මේ කිසිම කරදරයක් බාධකයක් නැතුව අපේ රටේ ඉතිහාසය තුල තොරතුරු සඳහන් වෙනවා. මේ බුදුදහම බොහොම අන්‍යාගම් වලට ගරු කරපු දහමක්. ඒ නිසා බුදුදහමෙන් අනිත් අයට කවදා කරදරයක් වුණේ නැහැ. ඒ ඇයට තමන්ගේ අනන්‍යතාවයට පැහැදිලි කරලා මේ අපේ ශාස්ත්‍රෝලච්ච බුදුරජාණන් වහන්සේත් සඳහන් කරනවා වෙනත් ආගමික බෞද්ධ ධර්මවල එන්නවට පස්සේ ඔබ එන්නේ ඔබ ශාස්ත්‍රවලට ගරු කරන්න කියලා උපාලි ගෘහපතියා කතා එක පැහැදිලි. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි ජාතියක් වශයෙන් බෞද්ධයෝ වශයෙන් අනිත් ජාතීන්ට කතරම් අනිත් ආගම් වලට ගරු කරාද කියන එක සඳහන් වෙන ලෝකේ සමහර රටවල් තියෙන වෙනත් ආගම් අදහගෙන බෑ බෙල්ල කපලා දානවා. නැත්නම් වෙඩි තියලා දානවා. නමුත් අපේ ජාතිය අපිව
බෞද්ධ ආගම ලැබුව හික්මීම තමයි තමාව මරන්න කඩුවක් අරන් එන කෙනාටත් මෛත්‍රී කරන එක. සානිත් ආගම් එක අපිට සහජීවනයේ කවුරුත් යුරෝපෙන් කියලා දෙන්න ඕනේ නැහැ. සහජීවනයේ අපි ජාතියක් වශයෙන් හොඳටම ගොඩනගා ගන්න තියෙනවා. ඒක වර්ධනය කරන් ඉස්සරහට යන්න විතරයි තිබෙන්නේ. ඊගාවට අන්නේ සංස්කෘතියින්ට ගරු කරන්නට පුරුදු වීම, විවිධ මත ඉවසීමට පුරුදු වීම, අතීත නායකත්වයන් තුලින් වහපත් වර්තමාන නායකත්වයන් ගොඩනගා ගැනීම වගේ දේවල් වලින් ඉතිහාසයේ සම්බන්ධ තොරතුරු සඳහන් වෙනවා. ඊකට ආදරණීය දුවවිද මේ පාඩමේ අවසාන කොටස පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ආරක්ෂා කර ගැනීම. මක්කෝ වර්ග කිලෝමීටරයකට වැඩිපුරම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තියෙන අපේ රටේ. අවාසනාවක මහත් තමයි අපේ රටේ විවිධ අය විවිධ කටයුතු කරන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ කිරීම සඳහා නිදහන තියෙනවා, සල්ලි තියෙනවා, වස්තුව තියෙනවා ලබා ගන්න අපේ පැරණි මූලාශ්‍ර විනාශ කරලා දානවා. සමහර අය වාර්ගික පවිත්‍රකරණය සඳහා මේ ප්‍රදේශය අපිට අයිති කියලා මං කියවා නැගෙනහිර පළාතේ ශිලාලේඛන 3000 ගණන් තාම කියවලා නැහැ කියලා. ඉතින් සෝචනීය නැගෙනහිර පළාතේ සමහර තැන්වල ශිලාලේඛන කඩලා පැරණි නටමුන් කඩලා ලිප් වල ලිප් ගල් හැටියට පාවිච්චි කරන සමහර අය. ඉතින් අපේ රටේ පසු කාලන ආපු සංක්‍රමණිකයෝ. ඉතින් කොහොම නමුත් අපි කොයි රටකට ගියත් ඒ රටේ තියෙන සම්පත් ආරක්ෂා කළ යුතුයි. අපේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු වලට කාගේද දේ රතු පාට නිසා. සාධනීය දුවේ පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියන්නේ අපේ මුතුන් මිත්තන්ගේ දේවල් අතීතයේ ජීවමානව වර්තමාන දරුවන්ට කියලා දෙන්න පුළුවන් දේ පරිස්සම් කර ගැනීම ඔබේත් අපේ යුතුයකම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් විනාශ කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් සාපරාධි ජාතික අපරාධයක් අර අපරාධන ශිලාලේඛන සඳහන් කරන බලු කපටු වගේ උපෙලා උපදිනවා ආයි සාතිකයි. ඒ සාධනීය දුවේ පුතේ ඉතිහාසය සම්බන්ධව පළවෙනි ඒකකේ අපි 10 ශ්‍රේණිය අවසන් කරනවා. ලබන සතියේ නැවත අලුත් පාඩමකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි. ඔබේ සවන් දුන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉතිහාසයේ වැඩසටහනට. වැඩසටහන ඉදිරිපත් කළේ කොළඹ මහානාම විද්‍යාලයේ ඉතිහාසයේ විෂය භාර ආචාර්ය නිරෝෂ් පෙරේරා මහතා. නිෂ්පාදන සහාය ඉන්දුනිල් උපමාලිකා. සාමාන්‍ය පෙළ ඉතිහාසයේ වැඩසටහන. නිෂ්පාදිකා සුමනා අබේසිංහ.